අරෙන මල් කිනිති සත්සියක් යහ පැතුම් වඩම්වන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි සුබෝදෑසනක්. ඔබට හැකියාවන් කීයක් තියෙනවද? එකක් දෙකක් තුනක්. ඔබට රසයන් කීයක් තියෙනවද? ඔබට දේවල් කීයක් එකවර රස විඳින්න පුළුවන්ද? ඔබට හැකියාවන් කීයක් තියෙනවද කියලා මම අහුවානේ. මම ඔබට යෝජනා කරනවා ජීවිතයේදී හැම වෙලාවකම එක හැකියාවක් මත රැඳී පවතින්න උත්සාහ කරන්න එපා. ඔබට විකල්ප කිහිපයක් තියාගන්න. එක හැකියාවකින් නැති වුණොත් තවත් හැකියාවකින් ඔබට ඉදිරියට එන්න පුළුවන් විදියට ඔබේ ජීවිතය සකස් කරගන්න. එතකොට ජීවිතේ ඕනෑම වෙලාවකදී ඕනෑම ශේෂ්ත්‍රයක් තුළදී ඔබට අවස්ථාවක් ඔබට ආසනයක් වෙන්න වෙලා තියෙයි. ඒ කාරණෙත් එක්ක අපි ආරම්භ කරමු අද සෙකුරාදා පිනවීම. මම පූර්විකාදී කිව්වනේ ජීවිතයේදී හැම වෙලාවම දක්ෂතාවයන් හැකියාවන් කීපයක් එක්ක රසයන් කීපයක් එක්ක ජීවිතේ ගත කරන්න පුරුදු වෙන්න කියලා. හරියටම නිකන් මේ නෙල්ලි ගෙඩියක් වගේ. නෙල්ලි ගෙඩිය කියලා කියන්නේ රසයන් කිහිපයක් තියෙන ඵලයක් අපේ පළතුරක් ඖෂධයක්. මේ නෙල්ලි ගෙඩිය ගැන සහ මේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ නෙල්ලි ගෙඩිය කොයිතරම් දුරට අපි වෛද්‍ය ක්‍රම සඳහා යොදා ගන්නවාද කියන කාරණේ අපි අද කතා කරන්න සූදානම්. අපි අදත් බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා දේශීය වෛද්‍ය රංජන් මොහන්දිරම් අපේ වෛද්‍යතුමාට ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන්. මේ මම කියවනේ රසයන් කිහිපයක් තියෙනවා මේ නෙල්ලි ගෙඩිය වෛද්‍යතුමනි. මේ හැබැයි එතනට යන්න කලින් මට අහන්න දුන්නා මේ නෙල්ලි ගෙඩියත් එක්කම දැන් මේ කාලෙදී හුඟක් වෙලාවට අපි දැන් පහුගිය සමයටත් වඩා නැවතත් ආයෙමත් අපි මේ වෛරස් රෝග ගැන ටිකක් වැඩිපුර කතා බහට ලක් කරනවා. අපේ පැරණි මිනිස්සු මේ දේශීය වෛද්‍ය ක්‍රමත් එක්ක සහ මේ අපේ දේශීය ඖෂධ වර්ගත් එක්ක මේ හැම දෙයක්ම එකට බද්ධ කරගෙන මේ වගේ වෛරස් අවස්ථාවන් තුලදී අපේ පැරණි මිනිස්සු කොහොමද වැඩ කටයුතු කළේ? ඔව් මෙහෙමයි රෙහන්. අපේ පැරණි මේ මිනිස්සු කියන්නේ ඔක්කොම හිටිය හරි ඉෂුවරු වගේ જાතියක්. හොඳ කල්පනා ශක්තියක්, හොඳ බුද්ධියක්, ඒක හොඳ මානසිකත්වයක් තිබුණු જાතියක් තමයි අපේ අතීතයේ හිටියේ. අතීතය කියන්නේ මීට අවුරුදු 50කට විතර එහා පැත්තේ හිටිය කට්ටියට හොඳ මතක ශක්තියක් ඔය කියන හැමදේම තිබුණා. ඔය හැමදේකින්ම ආරක්ෂා වුණේ මොකද මෙයාලා ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙච්ච જાතියක්. ස්වභාව ධර්මයෙන් පිටට ආවට පස්සේ තමයි අපිට මේ නොඑක් වෛරස් සහ නොඑක් ලෙඩ රෝග හැදුනේ. හැබැයි අතීතයේත් වෛරස් රෝග ආවා. මීට වඩා දරුණු වෛරස් රෝග අතීතයේ ඇවිල්ලා තියෙනවා වෛරස්. ඒ වගේ මීට වඩා මේ අර අපි කියනවා නම් ලෝකේ මීට අවුරුදු 5000කට උඩදී ඇවිල්ලා තියෙන වෛරස් එකක් මිනිස්සු ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයට තමයි ඉතුරු වෙලා තියෙන්නේ. මේ ලෝකේ. ඒ තරම් අති ප්‍රබල වෛරස් එකක් ඇවිල්ලා තමයි මැරලා තියෙන්නේ. ඒ වගේම වෛරස් එකක් තමයි මේ දැනුත් ඇවිල්ලා තියෙන්නේ. සමහරට මේක 2005 විතර වෙනකන් තියෙන්න පුළුවන් කියන නිගමනයේ තියෙනවා. 2025 වෙනකන් සමා වෙන්න ඕනේ. මේ 2025 විතර වෙනකොට අපටත් මේ ලෝකේ ගණන් කරන්න පුළුවන් ප්‍රමාණයට මිනිස්සු ඉතුරු වෙයි. ඒක ඉතින් අපට වළක්වන්න බෑ. හැබැයි මේක වළක්ව ගන්න ක්‍රම තියෙනවා. මේක බෑයි කියලා අතාරින්න හොඳ නැහැ. මේක ක්‍රම විවිධ ක්‍රම හරහා අපට පුළුවන් මේකට ඔරොත්තු දීමේ ශක්තිය හදාගන්න. ඔරොත්තු දීමේ ශක්තිය හදාගන්න නම් අපි පාවිච්චි කරන්න ඕන පරිසරය හොඳ විදියට. හොඳ ආහාර ගන්න ඕනේ. නිරෝගීව ජීවත් වෙන්න පුළුවන් විදිහට හොඳට හුස්ම ගන්න ඕනේ. හොඳට ජලය පානය කරන්න ඕනේ. ඒ වගේම තමයි පුළුවන් තරම් ගහ කොළ ආශ්‍රිතව තියෙන දේවල් ආහාරයට ගන්න. එතකොට අපට පුළුවන් ඔය ඕනියම වෛරස් එකක් මට්ටු කරන්න. පැහැදිලි. මම හිතනවා වෛද්‍යතුමනි මේ අපේ මිනිස්සු තාමත් ඔය ස්වභාව ධර්මයත් එක්ක ජීවත් වෙන්න හරි ආසයි. ඒ නිසාම තමයි අපිට මේ පසුගිය සතියේ වැඩසටහනේදී ඔබට මතකයි අපි මේ අපි කුඹුක් ශාකයේ එතකොට මේ ශාකයේ වගේ අපි මේ ශාක වර්ග තුනක් ගෙනල්ලා මේ මැදිරියේදී අපි සාකච්ඡා කරා. අපිට ප්‍රතිචාර ගණනාවක් ලැබුණා. සමහර අය අපිට ඉල්ලීමක් කරා ඔබතුමාටත් ඒ විදිහට විශේෂම ඉල්ලීම් කළා තිබ්බා. ඇයි මේ විදිහට මේ ශාක තුනම එක දවසේ ගත්තේ? අපි ඉදිරියට බලමු අපි මේ විදිහට එක ශාකේ අරගෙන ඒ ගැන කතා කරන්න. සහ මේ නෙල්ලි ගෙඩිය නෙල්ලි කියන පළතුර ඖෂධය කොයිතරම් දුරට මේ පරිසරයත් එක්ක මේ පරිසරයට අවනතයිද? මෙහෙමයි රෙහාන්. නෙල්ලි කියන්නේ පරිසරය කියන දේ අහන ශාකයක්. උදාහරණයක් වශයෙන් නෙල්ලි ඉර අවරට යනකොට ශාකය නිදා ගන්නවා. ඉර උදා වෙනකොට ශාකය හැරෙනවා. එතකොට මේ ශාක පද්ධතියේ තියෙන හැදෙන ඵල ඊටාම ගුණාත්මක භාවයයි. මොකද මේව ආරක්ෂා වෙනවා. මේක කැටි වෙනවා. පරිසරය තමයි මේක ආරක්ෂා කරන්නේ. එතකොට මේකේ තියෙන ඵලවල තියෙන ගුණාත්මකභාවය වැඩි වෙනවා. මොකද නෙල්ලි තමයි C විටමින් වැඩියෙන්ම තියෙන පළතුර සහ ආහාරය.
ඒක හැදෙන්නේ මේ නෙල්ලි ගහේ. එතකොට මේ ගහ තමයි අපිට මේ ඵල දෙන්නේ. එතකොට මේ නෙල්ලි වල තියෙන ගුණාත්මභාවය ඇහුවොත් ඇත්තටම පුදුම වෙනවා. මේ තරම් අති ප්‍රබල ඖෂධ ගුණයක් තියෙන ශාකයක් තමයි මේ නෙල්ලි කියන්නේ. නෙල්ලි ගෙඩිය කුඩා වුණාට මේ නෙල්ලි ගෙඩියෙන් කරන්න පුළුවන් විශ්ම කර්ම වැඩ තමයි තියෙන්නේ. මේක දේශීය වෙදකෙමෙත් ආයුර්වේද වෙදකෙමෙත් නැතුවම බැරි ඖෂධයක් තමයි නෙල්ලි. ත්‍රිපල, අරලු බුළු නෙල්ලි. මේ තුනම අපට දේශීය වෙදකෙම සහ ආයුර්වේදයේදී අපි භාවිතා කරනවා. එහෙත් නෙල්ලි තමයි ප්‍රථම අග්‍රස්ථානයේ හැටියට සලකන්නේ. මේක Hindu භක්තිකයන් සලකනවා. මේක දෙවියන්ගෙන් ලැබුණු තෑග්ගයක් හැටියට තමයි නෙල්ලි සලකන්නේ. ඒ තරහලා දෙනවා මේ ලක්ෂ්මී දේවිය සහ පාර්වතී දේවියගේ කඳුළු වලින් හටගත්ත සතුටු කඳුළු වලින් හටගත්ත කඳුළු වලින් ආව හැටියට තමයි මේක සලකන්නේ. ඒ කියන්නේ බලන්න මේකේ කොච්චර වටිනාකමක් දීලා තියෙනවද කියන්නේ මේ නෙල්ලි ගෙඩියට. එතකොට උදාහරණයක් වශයෙන් අපි නෙල්ලි C විටමින් වැඩියෙන්ම තියෙනකොට අපේ ස්නායු පද්ධතිය ශක්තිමත් වෙනවා. අපේ හෘදයට මේ තරම් විශේෂ ගුණාත්මභාවය තියෙන වෙන කිසිම ඖෂධයක් නැහැ නෙල්ලි. නෙල්ලි ගෙඩි 7ක් දිනපතා ආහාරය ගන්න කෙනෙක් කිසිම දවසක හෘද රෝගයකින් හැදෙන්නේ නැහැ. හෘද රෝගයක් හැදෙන්නේ නැහැ. ඒ තරම් අති ප්‍රබල ඖෂධයක්. ඒ වගේම තමයි නෙල්ලි ගෙඩි 2-3ක් හරි දිනපතා ආහාරයට ගන්න කෙනෙක් වයසට යෑම. මේ කියන්නේ අවුරුදු ගණන් වලින් නෙමේ ශරීරයෙන් වයසට යෑම නැති වෙලා හැමදාම තරුණ භාවය රැකෙනවා. ඒ තරම් මේක මොකද E විටමින් තියෙනවා මේකේ. E සහ C විටමින් දෙකම අඩංගු නිසා අපේ තාරුණ්‍ය වයසට යෑම අඩු කරලා තාරුණ්‍ය හැම වෙලේම රැකෙනවා. ශක්තිය වැඩි වෙනවා. උදාහරණයක් වශයෙන් හැමදාම නෙල්ලි වීදුරුවක් බොන්නේ කොහොමද දන්නවද? නෙල්ලි ගෙඩි 5ක් විතර අරගන්න. මේක තලන්න. තලලා රැයට වතුර වීදුරුවකට දාලා උදේට හොඳට කලවම් කරලා හිස් බඩ බොන්න. හිස් බඩ බොන්න බලන්න. මේ වගේ බොනකොට මාස 2-3ක් බොනකොට මොහුගේ හතිය නැති වෙනවා. හතිය කියන එක අඩු වෙනවා. සෙම රෝග අඩු වෙනවා. ඇඟ පැහැපත් වෙනවා. ලේ පිරිසිදු වෙනවා. සිසිලස ලැබෙනවා. ඇඟට විසිවාරයෙන් සිසිලසක් දෙනවා. ඉතින් මේ වගේ තියෙන අති ප්‍රබල ඖෂධයක් තමයි මේ නෙල්ලි කියන්නේ. අපි ගණන් ගත්තේ නැති වුණාට මේ නෙල්ලි ශාකයේ තියෙන මේ ඖෂධත් එක්ක අපි යනකොට අපේ ස්නායු පද්ධතිය ශක්තිමත් වෙනකොට, හෘදය ශක්තිමත් වෙනකොට ආයෙ ඉතින් අපිට ලෙඩක් හැදෙනවා කියන එක අර අපි කියනවනේ බොරු කියලා. අපිට ලෙඩක් හැදෙන්නේ නැහැ. ඉතින් අපිට ලෙඩෙන් ආරක්ෂා වෙන්න අපි හැදුනට පස්සේ හොඳ කරගන්න එක නෙමෙයි. අපේ දේශීය දෙකමේ තියෙන ලෙඩක් හැදෙන්න ඉස්සරලා අපි ප්‍රතිකාර කරන එක. අපි මේ වෙලාවේ පුළුවන් නම් හැමෝම මේ දිනවල නෙල්ලි ගෙඩි 2-3ක් දිනපතා ආහාරයට ගන්න වරද්දක් නැතුව මොකද අපිට මේ වෛරස් රෝගයෙන් ආරක්ෂා වෙන්න මිහිපිට තියෙන හොඳම ශාකය තමයි නෙල්ලි. ඒ නෙල්ලි අපි ආහාරයට ගන්න පුරුදු වෙනවා. පැහැදිලි වෛද්‍යතුමනි මේ සාමාන්‍යයෙන් දැන් සමහර පිරිසක් කියනවා නෙල්ලි ගෙඩිය දැන් විවිධ රසයන් වලින් යුක්තනේ මම පූර්විකාදී සඳහන් කරා සමහර අය කියනවා මේකේ රස 5ක් තියෙනවා කියලා. සමහර අය කියනවා මේකේ රස 6ක් තියෙනවා කියලා. ඔබතුමත් එක්ක දැන් මම ටිකක් උදේ හම්බෙලා කතා කරලා පස්සේ ඔබතුමා සඳහන් කරා මේකේ රස 7ක් තියෙනවා කියලා. දැන් මොකක්ද මේකේ හරි මතය කොහොමද මේක කොහොමද අපිට විග්‍රහ කරන්න පුළුවන් ඉන්නේ? මේ මටත් කියන්න බෑ. කියන්නේ ඒ තරම් රස තියෙනවා මේකේ. අපිට කියන්න බෑ 6ක්ද 5ක්ද 7ක්ද කියලා. ඒක මේක අපි කියනවා මේකේ තියෙන ලවණ රස, ලවණ රස, කටුක රස, තිත්ත රස, මధుර රස, පැණි රස, මී රස. ඉතින් අපි කියන්නේ කොහොමද මේකේ අහවල් රසය කියලා? කියන්න බෑ. මේ නෙල්ලි ගෙඩියක් කාලා ඉවරලා පැණි රස මොනවා හරි කන්න වෙන රසක් දැනෙන්නේ. ඊගාවට අපි නෙල්ලි ගෙඩියක් කාලා ඉවරලා වතුර ටිකක් බොන්න වෙනත් රසක් දැනෙන්නේ. ඉතින් විවිධාකාර විදිහට අපේ දිව මේක හුරු කරලා තියෙනවා. රස දිව අපේ විශේෂයෙන්ම මේ නෙල්ලි වල තියෙන ඊටාම වටිනාම ඖෂධ ගුණය අපේ දිවට දීලා තියෙනවා. මේ තොල් වලට දීලා තියෙනවා. මෙතනින් ගන්න ඒ රස අපේ හදවතට ගිහිල්ලා මොළයට ගිහිල්ලා ස්නායු පද්ධතියට ඇවිල්ලා අපි පුළුවන් තරම් මේ මැෂින් එකට අපි හොඳම එනර්ජි එකක් තමයි මේ දෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිශක්තිකරණයක් තමයි මේ නෙල්ලි ගෙඩියෙන් දෙන්නේ. ඒ නිසා මේ වෙලාවේ කුඩා දරුවාගේ පවා ඉඳලා වයසට යන කෙනාගේ දක්වා සියලු දෙනාටම නෙල්ලි ගෙඩි 2-3ක් දිනපතා ආහාරයට දෙන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. මොකද වෙනත් දේවල් වලට යන්න ඉස්සරලා පරිසරයෙන් නිකන් ගන්න පුළුවන් දේ. මේක හැම ගෙදරකම මේ ගහ හදා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අපිට පුළුවන් තෙත් කලාපේ හැදෙනවා, වියලි කලාපේ හැදෙනවා, අතරමැදි කලාපේ හැදෙනවා. මේ සියලුම කලාපවල නෙල්ලි හැදෙනවා. එතකොට මේ නෙල්ලි අවුරුදු 2-3ක් යනකොට මේකෙන් පළ හට ගන්නවා. අපිට මේ ගෙඩිය ගන්න පුළුවන් එතන ඉඳලා ආහාරයට. ඒ වගේම තමයි මේ දවස්වල කියන්න ඕනි විශාල වශයෙන් මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නයක් තමයි මානසික ආතතිය. මානසික අසහනය. ප්‍රශ්න මටත් තියෙනවා. ඒ සියලු දෙනාටම මේ ප්‍රශ්න තියෙනවා. විශාල වශයෙන් ප්‍රශ්න වලින් තැම්බිලා හැම්බත් වෙලා ඉන්න වෙලාවේ ආර්ථික ප්‍රශ්න, ලෙඩ රෝග ප්‍රශ්න, නොඑක් ප්‍රශ්න තියෙනවා. ඔය සියලුම ප්‍රශ්න මටත් තියෙනවානේ. ඒකෝර මේකෙන් බේරෙන්නේ කොහොමද මේ නෙල්ලි ගෙඩිය? අපිට පුළුවන් නෙල්ලි ගෙඩි 4-5ක් අරගෙන ඊට වැඩිය ගත්තොත් හොඳයි අරගෙන දෙහි ගැට තියෙන්නේ. දෙහි ගැටක් ගන්න මේ ප්‍රමාණයට අරගෙන මේක හොඳට පොඩි කරන්න.
හොඳට පොඩි කරලා මේක හොඳට වෙලුමක් අරගෙන මෙතන ඉස්ස හොඳට වෙලුමකින් බැඳලා අඟලක් විතර උඩට තියෙන්න වතුර ගතිය වැඩි කරලා මේකට දාන්න. ඔකට හිස කුඩිච්ච දාන්න කියලා තමයි කියන්නේ. හිස කුඩිච්චයක් දාගන්න සතියට දෙවතාවක් දාලා බලලා මට කතා කරා. මේක පුදුමාකාර සහනයක් ගෙන දෙනවා. පුදුමාකාර හිතට මනස මේ ගතට පුදුම සිසිලසක් ගෙන දෙනවා. මානසික ආතතිය සම්පූර්ණ අඩු වෙනවා. ඒ වගේම තමයි උම්මතු රෝගීන්ට මේ දේ කරන්න උම්මතු රෝගේ නැති වෙනවා. ඒ වගේ ප්‍රබල ఔෂධයක් මේ නෙල්ලි ගෙඩියෙන් කරන්න පුළුවන්. මේ නෙල්ලි ගෙඩිය කියන්නේ විශ්ව කර්මයා මැව්ව දෙයක් හැටියට තමයි මම නම් සලකන්නේ. ඒ තරම් මේකේ ಗುಣ කියන්න බෑ. ඒ තරම් කියලා නිම කරන්න බෑ. ඒ තරම් ගුණයක් තියෙන මේ නෙල්ලි ගෙඩියේ. ඒගැන හරි බුදුම සහගතයි මේ ශරීරය අභ්‍යන්තරය තුළ අභ්‍යන්තරයට අරගෙන අපිට රෝග සූපත් කරගන්නත් පුළුවන් බාහිරින් අරගෙන රෝග සූපත් කරන්න පුළුවන්. මගේ දැන් හුඟක් වෙලාවට සමහර පළ වර්ගවල අපි මේ මදේ ආහාරයට අරගෙන ඒකේ බීජය ඇටේ අපි එළියට දානවනේ. මම හිතන්නේ නෙල්ලි වල මේ ඇටේ පාවිච්චි කරලා ගන්නත් පුළුවන් මම හිතන්නේ. ඔව් නෙල්ලි ගෙඩිය ඇටේ පාවිච්චි කරන්න පුළුවන්. නෙල්ලි ඇට ටික අරගෙන හොඳට වේල ගන්න. වේලලා හොඳට කුඩු කරන්න. කුඩු කරලා මේකට එකතු කරන්න අරලු බුළු කුඩු ටිකක් එකතු කරලා තව මොනවා හරි අපි ඇත්තටම ඉස්සර දත් මැදි අඟුරු වලට මේකට පුළුවන් නම් කුඹුක් කෑල්ලක් පුච්චලා ඒ කුඹුක් අඟුරු ටික අරගෙන මේ ටික එකට එකතු කරලා දත් මදින්න. දත් ශක්තිමත් වෙනවා. දත් මුල් දිය වෙන්නේ. දත් පැහැපත් වෙනවා. ඒ නිසා හොඳ ඖෂධ බීම. ඒ වගේම තමයි හිස තෙල්. හිසේ දාන තෙල් එකට නැතුවම බැරි ඖෂධයක් තමයි නෙල්ලි කියන්නේ. මේක නෙල්ලි වලින් කවදාකවත් ඉස්සොරිය දෙන්නේ නැහැ. නෙල්ලි ටිකක් උළුහල් ටිකක් තම්බලා අපි හොඳට හිසේ ගල්වල විනාඩි 10ක් තියලා හොදා හරින්න. හිස කොච්චර දීප්තිමත් වෙනවද? හිස්සොරි නැති වෙලා යනවා. ඉතින් අපිට මේ වගේ දේවල් කරන්න පුළුවන්. මම ඒකයි කිව්වේ. මේ නෙල්ලි ගෙඩියේ තියෙන ಗುಣ කියන්නේ පැය භාගෙ මදි. මං හිතන්නේ දවස් ගාණක් තිබ්බත් මදි. ඒ තරම් අති ප්‍රබල ඖෂධයක් මේ නෙල්ලි කියන්නේ. ඒ වගේම තමයි මේ තරුණ තරුණියන්ට සහ වැඩිහිටිය හැමෝටම තියෙනවානේ මේ කුරුල්ලෑ ප්‍රශ්නේ. මේ කුරුල්ලෑ ප්‍රශ්නෙට එක එක ආලේපන කරන්න යන්න ඕනේ නැහැ. හොඳට මේ නෙල්ලි ගෙඩියක් අරගෙන හොඳට තලලා මේ කුරුල්ලෑ වල ආලේප කරන්න. කුරුල්ලෑ සම්පූර්ණ සුව වෙනවා. මම කිව්වොත් එහෙනම් වෛද්‍යමනේ ඔබට මේ මෙච්චර වටිනා කියන ඖෂධයකින් මේ අපේ ලංකාවේ අපිට උරුම වෙලා තියෙන මේ ඖෂධයෙන් අපිට වඩා වැඩගන්නේ විදේශ රටවල් කියලා කිව්වොත් ඇත්තටම මෙහෙමයි. අපේ දේ අපට අගේ නැහෙනේ. අපිට නෙල්ලි හැදෙනවා ඉන්දියාව, නේපාල්, ලංකාව, භූතාන් ඒ වගේ රටවල් වල මේ ආසියාතික රටවල් තමයි නෙල්ලි සුලභව දකින්න ලැබෙන්නේ. හැබැයි මේකේ වැඩි ප්‍රයෝජනයක් ගන්නවා නේපාල සහ ඉන්දියාව. නෙල්ලි ගෙඩියක් අතාරින්නේ නැහැ. ඒ කට්ටිය හැම ඖෂධයකටම නෙල්ලි ගන්නවා. ඒ වගේම තමයි දැන් අද ජපානයේ, එංගලන්තේ, ඒකට ඕස්ට්‍රේලියාව මේ වගේ යුරෝප රටවල් ශීඝ්‍රයෙන් නෙල්ලි ආශ්‍රිතව දැන් ඖෂධ නිෂ්පාදනය කරන්න පටන් ගන්න තියෙනවා. හොඳයි ඒක. හැබැයි අපේ රටේ මිනිස්සු ඔක භාවිතා කරන්නේ ඉතාම අල්ප වශයෙන්. ලංකාවේ මේ වැඩිපුරම අපතේ යන මේ පළතුරු වර්ග වලින් එකක් තමයි මම අහලා තියෙනවා නෙල්ලි. වැඩිපුරම අපතේ යන පළතුරු වර්ග එකක් තමයි නෙල්ලි කියන්නේ. නෙල්ලි මිනිස්සු ගණන් ගන්නෑ. නෙල්ලි ආහාරයට ගන්නෑ. හැබැයි නෙල්ලි වල තියෙන ගුණාත්භාවය විදේශිකයන් දන්න නිසාද අපේ තියෙන සියලුම දේවල් විදේශ කරා යනවා. අපි ඒකට දුක් වෙන්නේ නැහැ. අපි සන්තෝෂ වෙන්න අපේ විදේශ මිනිමේනවා. ඒ කන්නේත් මිනිස්සුනේ. ඒ කන්නේත් මානව වර්ගයක්නේ අපි දෙන්නේ. මොකද අපි හිතනවා මේ පිටරට මිනිස්සු. එහෙම එකක් හිතන්න හොඳ නැහැ. සිය ලෝකේ ඉන්නේ එකම කොට්ටාසය මනුස්ස කොට්ටාශයට අපි පුළුවන් තරම් පිට වෙන්න ඕනේ. ඒක තමයි අපේ තියෙන හැදියාව. ඉතින් අපි ඒ නිසා සියලු සත්වයෝ සූපත් වේවානි කියන්න ඕනේ. ඒ නිසා අපි සියලු සත්‍යයන්ට මේක දෙන්න ලංකාවේ ඉන්න කට්ටියටත් අපි ආරාධනා කරනවා පුළුවන් තරම් නෙල්ලි ආහාරයට ගන්න. නෙල්ලි කියන්නේ කොයිතරම් වටිනා කියන මේ පළතුරක්ද ඖෂධයක්ද කියන කාරණේ හොඳටම දැනෙන දෙයක් තමයි අපි මේ සාමාන්‍යයෙන් බෙහෙත් නෙල්ලි කියලා තමයි මේකට හුඟක් වෙලාවට භාවිතා කරන වචනේ. ඒ වචනේ හරිද වෛද්‍යතුමා? මේකට නම් හරි මේ බෙහෙත් නෙල්ලි කියන එක මේක තමයි නියම නෙල්ලි ගෙඩිය. මේ ඒ වගේම තමයි මේ වගේ තව තියෙනවා බික් සහිත ගෙඩියක්. ඒකටත් අපි නෙල්ලි කියලා කියනවා. නමුත් මේ දෙකේ වෙනසක් තියෙනවා. මේක තමයි බෙහෙත් නියම නෙල්ලි. ඒක ලංකාවේ හැදෙන ඕන කෙනෙක් දන්නවා. මේ වගේ හීන් කොලේ තමයි හැදෙන්නේ නෙල්ලි ගහ. නෙල්ලි ගහක් උසට යනවා. විශාල වෙනවා නෙල්ලි ගහ. අතු විහිදෙනවා. අතු විහිදෙලා හැම අත්තකම මේ වගේ චූටි අතු වල පවා ගෙඩි හැදෙනවා. ඒකයි සාමාන්‍ය නෙල්ලි ගහකින් අපිට නෙල්ලි කිලෝ 100ක් 200ක් විතර අස්වැන්නක් නෙලා ගන්න පුළුවන්. අද අපිට නෙල්ලි කිලෝයක් එන්නේ රුපියල් 300ක් 400ක් විතර එනවා. ඒතර බලන්න නෙල්ලි ගහක් හදාගත්තොත් මොනතරම් ආදායමක් වෙනවද කියලා. පැහැදිලිවම. අන්න ඒ වගේ වටිනා කියන මේ ශාකයක් තමයි ඖෂධයක් තමයි නෙල්ලි කියලා කියන්නේ. අපි විරාමයකට ගිහිල්ලා ඉන්න තවදුරටත් අපි කතා කරමු ඇත්තමනේ.
ජාතික උරුමයේ නාලිකා සන්නාමයේ විදිහට ස්වාධීන රූපවාහිනී සේවය අපි අපේ වගකීම ඉටු කරමින් සිටින්නේ. අපේ දේශීය වෛද්‍යකම තුළ තියෙන අරුමය තමයි අපි අපේ වෛද්‍යතුමත් එක්ක කතා කරමින් සිටින්නේ. වෛද්‍යතුමනි මේ දවස්වල මේ සාමාන්‍යයෙන් අපේ වැඩි පිරිසකට තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි මේ මානසික පීඩනය ආදිත ඔබතුමා කතා කරා යම්තාක් දුරට ඒ ගැන. ඒකත් එක්ක ඇති වෙන්න පුළුවන් රෝගයක් තමයි මම හිතන්නේ මේ අම්ල පිත්ත රෝගය නැත්නම් ગેස්ට්‍රයිටිස් කියන රෝගය. මේ රෝගයට නෙල්ලි වලින් ප්‍රතිකර්මයක් අපිට ලබා ගන්න පුළුවන්ද? ඔව් මේක අද්දුටු ප්‍රත්‍යක්ෂ ඖෂධයක්. මම මේ ඔබට දෙන්නේ. මේක මේ විශාල වශයෙන් ඇත්තටම ප්‍රචලිත වෙලා නැහැ. නමුත් මේක සාර්ථක ඖෂධයක්. මේ නෙල්ලි කියන්නේ මම කියවනේ ආදේශීය වෙදකමේ සහ ආයුර්වේදයේ ඖෂධ සංග්‍රහයේ තියෙන නැතුවම බැරි ඖෂධ වලින් අංක 1. එතකොට අපේ මේ මානසික ආතතිය හැදෙන්නේ නොඑක් ප්‍රශ්න නිසා කල්පනා කරනකොට. නිදිමත නැති වෙන, නිින්ද නොයාම, ඒ සේරටම හේතුව ප්‍රශ්නනේ. මේ සේරටම මිනිස්සු ප්‍රශ්න වැලකින් මේටලා ඉන්නේ. මේ වෙලාවේ තවත් ප්‍රශ්න වලට මේ කියන්නේ මේ වෙලාවේ ප්‍රශ්නයක් නැති කෙනෙක් නැහැ. මානසික ආතතිය නැති කෙනෙක් නැහැ. සංගණනය කරලා තියෙනවා 98%කට තියෙනවා කියලා. නමුත් මම නම් කියනවා 100%ටම තියෙනවා මානසික ආතතිය. නැත්තේ නැහැ. එතකොට මේ නෙල්ලි වලින් එන සමා වෙනවා මේ මානසික ආතතියෙන් හැදෙන ප්‍රධානම හේතුවක් රෝගයක් තමයි මේ ગેස්ට්‍රයිටිස් නැත්නම් අම්ලපිත්ත රෝගයේ බඩේ දැවිල්ල. මේ ආශ්‍රිත රෝග බඩවැල් තුවාල වීම. ආමාශය තුවාල. එතකොට අපිට මේක හොඳ කරගන්න ඕනේනේ. හොඳ කරගත්තේ නැත්නම් ඊටාම දරුණු තත්වයට අපිපත් වෙලා මිය යන්න පවා පුළුවන්. මේ අපි ගණන් ගත්තේ නැති වුණාට. මේක ලොකු භයානක රෝගයක්. එතකොට මේ රෝගේ සුව කරගන්න පුළුවන් නිවසේදී හදාගන්න බෙහෙතකින්. ඉතින් මේක සාර්ථක මං කියුවේ ප්‍රත්‍යක්ෂ ඖෂධයක් කිව්වේ ඒකයි. අද්දුටුයි ප්‍රත්‍යක්ෂ. ඔන්න ඔබට වෛද්‍යතුමා මේකෙදී අපි භාවිතා කරන්න ඕනේ නෙල්ලි ගෙඩි ටික. නෙල්ලි ගෙඩි අපි කියන්නේ 5ක් 6ක් විතර. එතකොට නෙල්ලි ගෙඩි 5ක් 6ක් විතර. නාමල් රේණු අපි ගන්න තේ හැන්දකින් එකක්. නාමල් රේණු. තේ හැන්දකින් එකයි රටයින්දි. හැබැයි හොඳ රටයින්දි පැණි ඉවත් කරපු නැති රටයින්දි බික් 5ක් 6ක් ගන්නවා නම් මේකට තවත් හොඳයි. එහෙම නැත්නම් අනිත් කඩේ තියෙන එක ගන්න වෙනවා. මොකද රටයින්දි අපේ රටේ හැදෙන්නේ නැහැනේ. ඒ නිසා අපි ඒක කඩේ තියෙන දේ ගන්න ඕනේ. ඊගාට වියලි මිදි. මේක කළු වියලි මිදි එක ගන්නවා නම් හොඳයි. නැති වුණොත් අනිත් එක අරගන්න. මේකෙනුත් තේ හැන්දකින් එකක් දාන්න. දාලා මේක හොඳට පොඩ්ඩක් තලන්න. මේක තලලා රැට වතුර ජෝගුවකට දාලා තියන්න මේක. දාලා තියන්න පල් කරන්න ඕන. උදේට මේක හොඳට කලවම් කරලා පෙරන්න. පෙරලා පොඩි කරලා ජූස් එක අරගන්න. අරගෙන හිස් බඩ මේක බොන්න. දිනපතා මේක හරියටම දවස් 21ක් පාවිච්චි කරලා බලන්න කොහොමද අපේ තියෙන මේ අම්ලපිත රෝගය සුව වෙන ආකාරය බලන්න. මානසික ආතතිය අඩු වෙන හැටි බලන්න. හොඳට නිින්ද යනවා. ඇඟේ ශක්තිය වැඩි වෙනවා. මේ සියලුම දේවල් මම දීලා තියෙන්නේ ශක්ති ජනක දේ ඖෂධ තමයි මම මේ දීලා තියෙන්නේ. ඒ වගේම මිනිස්සුන්ට මේ තියෙන ධාතු ශක්තිය වැඩි වෙනවා මේකේ. එතකොට බලන්න මේක කොච්චර අපි නිරෝගී වෙනවද කියලා. ශරීරය පුෂ්ටිමත් වෙනවා. ඒ වගේම තමයි අධික ලෙස තරබාරු වෙන්නේ. මේ නෙල්ලි ආහාරයට ගන්නකොට තරබාරු භාගකම අඩු වෙනවා. අනවශ්‍ය මේදේ දහනය වෙනවා. ඒ කියන්නේ අපේ බර අඩු වෙනවා ඇඟේ. ඇඟ හැඩ වෙනවා. මම ඒකයි කිව්වේ වයසට යම මේ අඩු වෙනවා කියන එක. ඉතින් එතකොට අපි තරුණ වෙනවා. හැම වෙලේම මේ ඖෂධ අපි පාවිච්චි කරනකොට තරුණ වෙනවා. ශක්තිභාවයෙන් වැඩි වෙනවා. දැන් මට අවුරුදු 52යි. තාම මම මේවා පාවිච්චි කරන්නේ මට හොඳට ශක්තිය තියෙනවා. පේන්නේ 52යි. ඒ නිසා අපි හැම වෙලේම පාවිච්චි කරන්න ඕන හොඳ ඖෂධ. අරගෙන නිරෝගීව ජීවත් වෙන්න. ඒකට ප්‍රධාන හැබැයි මානසික ආතතිය මට තියෙනවා. මම නැහැ කියන්නේ ප්‍රශ්න තියෙනවා. ඉතින් ඒක නිසා අපි ඒකෙන් මිදෙන්න තමයි මේ වගේ දේවල් ගන්නෙ. ඒ නිසා තමයි අපිට මේ ප්‍රශ්න ගණනාවක් තියාගෙන ආවිලා මෙතන ඉඳලා කතා කරන්න පුළුවන්. ඒ ශක්තිය අපිට දීලා තියෙනවා. ඉතින් ඒක අපි හදා ගන්න ඕන. ඒ වගේම තමයි අපි රෝග ගණනාවකට මුහුණ දීගෙන අපි මේ එන්නේ. ඒ වගේ ආරක්ෂා වෙන්න තමයි මම මේ ඖෂධ දීලා තියෙන්නේ. මේවා මේ ඇත්තටම පරීක්ෂණ කරලා හොයාගත්ත දේශීය වෙදකමේ තියෙන ඖෂධ. ඒ නිසා කාටවත් මේවා බැහැර කරන්න බෑ බොරුයි කියලා. ඒ වගේම තමයි මේ වෙලාවේ මම ඉල්ලීමක් කරනවා. සමස්ත රට ආසින්නේ. පුළුවන් තරම් දේශීය ඖෂධ වලට යොමු වෙන්න. ආයුර්වේද ಔಷಧ වලට යොමු වෙන්න. එතකොට මේ වෛරස් වලට බය වෙන්න දෙයක් නැහැ. හැබැයි එහෙම කියලා මේ මුවාවරණ ඉවත් කරගෙන මේ එන්නත නොගෙන ඉන්නත් එපා. හැම කෙනෙක්ම පුළුවන් විදියට තමන් දායක වෙන්න මේකෙන් රැකෙන්න. ඒක නිසා අපි මේකෙන් රැකෙන්න එන්නත වගේම අති ප්‍රබල දෙයක් තමයි මේ දේශීය ඖෂධ. ශාකමය ඖෂධ, ආයුර්වේද ඖෂධ, දේශීය ඖෂධ කියන්නේ මේ වෛරස් වලට මුහුණ දෙන්න පුළුවන්, කෙලින් සටන් කරන්න පුළුවන් අති ප්‍රබල ඖෂධ. මම ඒක බය නැතුව කියනවා. මේකට මුහුණ දෙන්න පුළුවන් අපට. අපේ රටේ ජනතාව බේර ගන්න පුළුවන්. අපි පුළුවන් තරම් නිවිති ටිකක් වැඩිපුර ආහාරයට ගන්න, කතුරු මුරුංගා කොළ ටිකක් වැඩිපුර ආහාරයට ගන්න, මුරුංගා කොළ විශේෂයෙන් ආහාරයට ගන්න මේ දිනවල අපි මේ වෛරසයෙන් ආරක්ෂා වෙන්න. මොකද දැන් ඇවිල්ලා තියෙන අති ප්‍රබල 60%යි.
හැබැයි මේකත් මතක තියාගන්න මින් ඉදිරියට එන වෛරස් එක 80% දක්වා අති භයානක වෛරස් එන්නේ. ඒ නිසා මේවට අපි මුහුණ දෙන්න ලෑස්ති වෙන්න ඕනේ. මේවට මුහුණ දෙන්න ලෑස්ති වෙනවා කියන්නේ මේ කෘත්‍රිම කෑම කාලා අපිට මේ ඇඟේ ශක්තිය හීන කරගන්න එපා. හැම වෙලේම පුළුවන් තරම් දියර ආහාරයට ගන්න, ශක්තිය වැඩි වෙන දියර. ඒ වගේම තමයි සියඹලා ජූස් එක පුළුවන් තරම් ආහාරයට ගන්න. මම ඉක්මනට මේ කියන්නේ මේක ලබන සතිය වෙනකොට අපි මේක මිනිස්සු හුරු කරගන්න ඕන අපේ දේශීය ආහාර රටාවට. අපේ තියෙන ඖෂධවල තියෙන ගුණාත්භාවයට අපි මේක හුරු කරගන්න. මේවට සල්ලි යන්නේ. මේවා නාමල් රේණු ටික ගන්න සල්ලි යනවද? ඕන තරම් නාගස් තියෙනවා. දැන් මේ මල් පිපෙන කාලේ මල් ටික හිඳගත්තා, ඒකේ රේණු ටික ගත්තා. නෙල්ලි ටික කඩා ගන්න සල්ලි යනවද? නැහැ. රට ඉඳි ටිකට හැබැයි සල්ලි පොඩි ගාණක් වැය වෙනවා. මුද්‍රණ පළං වලට පොඩි ගාණක් වැය වෙනවා. මේ ටිකට විතරනේ මුදල් යන්නේ. අපිට පුළුවන් මේක දිනපතා මං හැම වෙලෙම කියන්නේ ඒකයි කුඩා ළමයාගේ සිට වයසට යන කෙනා දක්වා මේවා පාවිච්චි කරන්න පුළුවන්. කිසිම අතුරු ආබාධයක් හැදෙන්නේ නැහැ. බය නැතුව මේක පාවිච්චි කරන්න කියන ඉල්ලීම කරමින් මං සියලුම ජනතාවට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා. දීර්ඝායුෂ ප්‍රාර්ථනා. බොහොම ස්තුතියි වෛද්‍යතුමනි. අපේ වෛද්‍යතුමා සඳහන් කරන විදිහට අපේ ජීවිතේ හුඟක් වෙලාවට අපි අතිශය විශාල ලෙස මුදල් වැය කරන්නේ බොහෝ වෙලාවට අපිට ඊට මෙහා තියෙන බොහොම අඩු මුදලකින් සහ අඩු මහන්සියකින් අපිට යොදා ගන්න පුළුවන් ප්‍රතිකර්ම තියේදී තමයි අපි අමාරු දේවල් වලට යන්නේ. ඒ නිසා ඒ විදිහට ජීවිතේ හරි විදිහට ගත කරන්න තමයි ස්වාධීන රූපවාහිනී සේවය හැම වෙලාවකම ඔබට පසක් කරන්නේ, උදව් කරන්නේ. අද අපිත් එක්ක සම්බන්ධ වුණා මේ කරුණු කාරණා කතා කරන්න දේශීය වෛද්‍ය රංජන් මොහන්දිරන් මහත්මයා. ආයුබෝවන් ඔබතුමාට. ආයුබෝවන් දීර්ඝාෂ ලැබේවා. දීර්ඝාෂ ලැබේවා. එහෙනම් අපි තවත් දවසක හමුවෙමු. මේ විදිහටම අපි කතා කරමු. කොහොමද හරි විදිහට ජීවත් වෙන්නේ කියන කාරණය ගැන. ස්වාධීන රූපවාහිනී සේවයත් එක්ක දිගටම ওই විදිහටම එකතු වෙලා හිටින්න. අරණ මල් කිනිති සත්සියක් යහ පැතුම් වඩම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාබර සෙත් පැන් පොදයි